හොඳයි. අපි යන්න එහෙනම් ආවා ආපහු අපේ Excel workbook එකට. මං කලින් පාඩම් කොටසදී මම සේව් කරපු Excel workbook එක තමයි mybook 1 කියන එක. අපි ඒ මොහොතේ හදපු ටේබල් එකක් මේ තියෙනවා පැත්තකින්. හරි. දැන් මට ඕන පුතේ ඔයාලට යම් දේවල් ටිකක් කියලා දෙන්න මේ page setups ගැන. ඔබ print එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ page setups ගැන කලින්ම දැනගන්න එක හරි වටිනවා. මොකද්ද මේ කලින්ම දැනගන්නවා කියලා කියන්නේ? ඒ කියන්නේ දුවේ පුතේ අපි workbook එකක් අරගෙන ඒ කියන්නේ Excel file එකක් open කරගෙන මේක ඇතුලේ Excel sheets ඇතුලේ අපි මොන හරි works ගොඩාක් කරලා පස්සේ page setups කරන්න ගියාම ලොකු ගැටලුවක් වෙනවා පුතේ. ඒ කියන්නේ print out ගන්න බලාපොරොත්තු වෙන page එක මොන වගේ කොලයකද මොන භෞතික size කොලයකද කියලා පස්සේ තීරණය කරන්න ගියොත් නම් අපිට මේක හරියට කරගන්න බැරි වෙනවා. ගැටලු ගොඩක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ යම් වර්ක් එකක් කරන්න කලින් ඒ කියන්නේ මොකක් හෝ මේක ඇතුලේ මේ ස්ප්‍රෙඩ්ෂීට්ස් ඇතුලේ වැඩ කරන්න කලින් ඉස්සෙල්ලම page setup ටික හදා ගන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මම ස්ක්‍රීන් එක විශාලණය කළා පුතේ අලුත් ෂීට් එකකට යනවා. මෙන්න මෙතන ක්ලික් කරලා මට අලුත් ෂීට් එකක් ලැබුණා. මම මෙයාට රයිට් ක්ලික් කරලා රීනේම් කරනවා. my sheet 3 කියලා. ඒකල මම එන්ටර් කරනවා පුතේ. හරි. එහෙනම් දැන් මම ඉන්නේ කොහෙද කියලා බලමු. මේ ඉන්නේ my sheet 3 වල ඉන්නේ පුතේ. පැහැදිලි නේද? හරි. එතකොට my sheet 3 වල මම මේ page එකට ආපු ගමන්ම ඔබට මේ පොඩ්ඩක් විශේෂ යමක් මම පෙන්වන්න යනවා. බලන්න දැන් A4 කොලේ ප්‍රමාණය ගැන අපිට මෙහෙම හිතා ගන්න කිසිම සලකුණක් මේ තීරේ පුරා නැහැ. මම මේ තීරේ පුරා යනවා. ස්ප්‍රෙඩ්ෂීට් එක පුරාවට යනවා. කිසිම සලකුණක් නැහැ A4 කොලයක්. අපි A4 print out ගන්න හිතාගෙන මේ වැඩේ කරනවා හිතන්න. එතකොට A4 කොලයක ප්‍රමාණයට කොච්චරද කියලා තේරුම් ගන්න කිසිම සලකුණක් නැහැ. හැබැයි අපි ඒක අවබෝධයෙන් තමයි කරන්න ඕන පුතේ. ඒක අපි ලකුණු කරගත්තා නම් හරිය නේද? ඒකට තියෙන හොඳ ක්‍රමයක් තමයි එකක් print preview බලන එක. ඊටත් කලින් අපි කියලා පුතේ page setup එක හදාගෙන ඉමු. මෙන්න මේකට පුතේ අපි යනවා මෙන්න මේ menus තුනෙන් ඇතර මේ tabs තුනෙන් මෙන්න මේ page layout කියන tab එකට යන්න ඕන. මම මේකට ගියාම ඔබට පේනවා පුතේ page setup කියලා වෙනම tools ටිකක් මෙතන තියෙනවා. page setup කියලා. මෙතනින් කෙලවරේම තියෙනවා පුතේ margins කියලා. හරිද? මේ margin වලින් කරන්නේ ඔබ දන්නවා කොලයක සාමාන්‍යයෙන් ඔබ ලියන කොපි පොතේ කොලයක වම් පැත්තේ margin එකක් තියෙනවා රතු රූලක් එක්ක. ඒ රතු රූලට වම් පැත්තේ කොටස margin එක අපි එහෙම මොකුත් ලියන්නේ නැහැ. එතනින් මෙහා ටික තමයි ලියන්නේ. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රොනික ඩොකියුමන්ට් එකක් ඇතුලේ වැඩ කරනකොට ඒක ටෙක්ස්ට් ෆයිල් එකක් වෙන්න පුළුවන්, මේ වගේ ස්ප්‍රෙඩ්ෂීට් ෆයිල් එකක් වෙන්න පුළුවන් පුතේ. වටේට මාජින් එකක් තියෙනවා අපි ටයිප් කරන්න පාවිච්චි කරන්නේ නැති. මේ කොලේ ටිකක් නීට් එකට තියෙන්න ඕන නිසා ඩොකියුමන්ට් එක. අන්නේ මාජින් එක සිලෙක්ට් කරන්න පුළුවන් මෙන්න මෙතනින්. සිලෙක්ට් කරනවා කියන්නේ මාජින් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ සාමාන්‍ය normal කියලා කියන default size. මාජින් එක ලොකු කරන්න පුළුවන්. මාජින් ප්‍රමාණය ලොකු කරාම වැඩ කරන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. මෙතන පේනවනේ මේ වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. මේක ඔබට පේන්නේ නැහැ word file එකක් වගේ. නැරෝ කරොත් එහෙම මාජින් එක ගොඩාක් පුංචි වැඩ කරන්න තියෙන ඒරියා එක වැඩිපුර තියෙනවා පුතේ. පැහැදිලි නේද? බලන්න මේ පහලින් තියෙනව නැරෝ කරලා. හරි. අපි මේක සාමාන්‍ය සම්මත තත්වයෙන් තියමු normal කියන sizes වලින් තියලා orientation කියලා යකට කියනවා. මොකද්ද පුතේ මේ orientation කියන්නේ? orientation කියන්නේ දිශානතිය ඇත්තටම. සිංහලෙන් කිව්වොත් දිශානතිය. අපි හදන ඩොකියුමන්ට් එකේ අපි A4 size නම් කොලේ ගන්න. මොකක් හෝ size එකක් වෙන්න පුළුවන් භෞතික size එක කොලේ. දිග අතට කොලේ ගන්නවද? මේ අතට කොලේ ගන්නවද? නැත්නම් උස අතට කොලේ ගන්නවද කියන එක තමයි මේ තීරණය කරන්නේ. orientation එක. උස අතට අපි ගන්නවා නම් අපි කියනවා portrait කියලා. මේ අතට හරස් අතට දිගට ගත්තොත් කොලේ ගත්තොත් අපි ඒකට කියනවා landscape කියලා. බලමු මෙතෙන්ට ගිහිල්ලා. මේ රූප සටහනෙන් ඔබට හොඳට පේනවා මේක. portrait landscape. හරි නේද? දැන් මෙතන සිලෙක්ට් කරලා තියෙන landscape. ඔබ කැමති නම් එක portrait කරන්න පුළුවන්. එතකොට පළල අඩු වෙලා උස වැඩි වෙනවා. landscape කරොත් පළල වැඩි වෙලා width එක වැඩි වෙලා උස අඩු වෙනවා. හරි. මම දැනට තේරුවේ
ඔරියන්ටේෂන් වල පෝර්ට්‍රේට් කියන සයිස් එක. මම මේක ලෑන්ඩ්ස්කේප් වලට ආයෙ මාරු කරනවා. හරි. ඒ මම නිකම්ට කැමැත්තට ගත්තේ. මේකේ සයිස් කියලා තවත් තියෙනවා පුතේ මේ page size select කරන්න. මෙන්න මෙතනින් අපිට පුළුවන් කලින් කතා වුණා වගේ A4 තමයි දැනට select වෙලා තියෙන්නේ. මේක ඕනනම් A5 කරන්න පුළුවන්. මොකක්ද මේ A4 සහ A5 කතාව? මේක පොඩ්ඩක් තේරුම් අරන් ඉමු. මේක හරි වැදගත් ඔබට. හොඳයි දුවේ පුතේ. මේ A4, A5, B4, B5 අපි බලමු මේ මොනවද කියලා. මේ ටික පොඩ්ඩක් මම ලියලා පෙන්නන්නම් ඔබට පහසු වෙන්න. මේ ස්ක්‍රීන් එකෙත් ඔබට පේන්න තියෙනවා පුතේ මේ පැත්තෙන් A4, A5, B5 මේ sizes වගේක් තියෙනවා. තව තියෙනවා legal, letter. බලමු මේ sizes මොනවද කියලා පුතේ. මොනවද මේ A4 කියන්නේ? අපිට නිතර හමු වෙන කොලයක් නේද? A4 එක පුතේ නිතරම හම් වෙන සාමාන්‍ය කොලේ. ඔය ෆොටෝකෝපි කරලා ඔබ ගන්න කොලේ තියෙන A4. ඕක CR පොතක කොලයකට සමානයි. හරිනේ? CR පොතක කොලයකට සමානයි. මම මෙහෙ පොඩ්ඩක් ලියලා තියන්න. කෙටියෙන් මෙහෙම ලියුව ඔබට මතක හිටින්නේ. එක කොලයක් හොඳේ. එක පිටුවක්. හරි. A4 එකෙන් භාගයක් තමයි පුතේ A5 කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක්සයිස් පොත් කියලා කියන්නේ. ඔබ පාවිච්චි කරන කොපි පොත්, ලියන්න පාවිච්චි කරන පොඩි පොත, CR එක නෙමෙයි ඊට පොඩි එක. අන්නේ පොතේ එක පිටුවක් සමානයි පුතේ A5 එකට. හරි නේද? right. එතකොට මේ A4 එකෙන් භාගයක් තමයි A5 කියලා කියන්නේ. දැන් ඔබට පේනවා අගය වැඩි, කියන්නේ ඉලක්කම වැඩි වෙනකොට භෞතික ප්‍රමාණය කොලේ අඩු වෙනවා. A5 එකෙන් භාගයක් තමයි A6 කියලා කියන්නේ. පැහැදිලිද? මීට වැඩි වෙද්දි පුතේ A4 එකේ දෙගුණයක් තමයි A3 කියලා කියන්නේ. A3 වල දෙගුණයක් තමයි මම දෙකේ ගුණාකාර පෙන්නනවා A2 කියලා කියන්නේ. එහි දෙගුණයක් තමයි පුතේ A1 කියලා කියන්නේ. මෙන්න දෙගුණය. පැහැදිලිද එහෙනම්? ඔබ දන්න කොලේ ඉඳන් ඉස්සරහට ගියා. හරි නේද පුතේ? A1, A2, A3, A4, A5, A6 කියනකොට හරි අඩකින් අඩු වෙලා යනවා. A6 එකකට වඩා සාපේක්ෂව A5 කියන්නේ A6 එක දෙගුණයක්. ඒ වගේ කොළ දෙකක ප්‍රමාණය. A5 වගේ දෙගුණයක් A4, A4 වගේ දෙගුණයක් A3. පැහැදිලි නේද? right. A1 එකට සාමාන්‍යයෙන් කියනවා පුතේ මේ print කරන industry එක ඇතුළේදී full sheet එකක් කියලා. හුඟක් වෙලාවට මේ full sheets තමයි ආනයනය කරන්නේ. ඊට පස්සේ ඔය කපලා තමයි A2, A3, A4, A5, A6 වගේ කොළ හදාගන්නේ. මෙතනින් එහාට ගියාම තව තියෙනවා පුතේ B කියලා series එකක්. B4 කියලා අපි දාන්න එකක් තියෙනවා නිතර අහපු. මේ B4 කොලේ මම ඔබට පැහැදිලිවම කියන්නම්. ඔබ දන්න ඔබේ පාසලේ ගණිතය විද්‍යාව වගේ ඔබට ලැබෙන ටෙක්ස්ට් බුක් තියෙනවා. රීඩින් බුක්ස්. අන්නේ පොතක පුතේ පොත ඇරියම පොත විවෘත කරාම සම්පූර්ණ කොළ දෙකක ප්‍රමාණය තමයි B4 කියලා කියන්නේ. ඔන්න හරිම සයිස් එක. ඔබ තේරුම් ගන්න. එහෙනම් B4 සයිස් එක. B4 කොලයකින් හරි අඩක් තමයි B5 කියන්නේ. මේන් හරි අඩක් තමයි B6 කියලා කියන්නේ. ඒකෙන් හරි අඩක් තමයි පහළට එන්නේ. මේකේ දෙගුණයක් තමයි පුතේ B3 කියලා කියන්නේ. එහෙනම් B2 එයින් දෙගුණයක්. තේරෙනවද? එහෙනම් මම මේ A4 සහ B4 කියන දෙක උදාහරණයට අරගෙන ඔබට මේ කොළවල සැබෑ භෞතික ප්‍රමාණය ගැන හොඳ අදහසක් දෙන්න උත්සාහ කරා. තව මේ ගැන හොයන්න පුතේ. විශේෂයෙන් අන්තර්ජාලයට ගිහිල්ලා ඔබ රූප වශයෙන් මේක සර්ච් කරලා බලුවොත් ඉතා පැහැදිලි අවබෝධයක් ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේ ටිකත් පොඩ්ඩක් මතක තියාගෙන අපි යමු අපේ Excel පාඩමේ අපේ page setup කොටසට. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි දැන් කතා කරා මේ page layout වලදී බලන්න margins අපි setup කරගන්න විදිහ දන්නවා. orientation එක හදාගන්න දන්නවා. page sizes වලට අනුව
අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ print out එකක් ගන්නව නම් ඒ සඳහා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කොලයට අනුකූලව ඉස්සෙල්ලාම ඒ කියන්නේ වැඩේ පටන් ගන්න කලින් මේ ස්ප්‍රෙඩ්ෂීට් ඇතුළේ data enter කරන්න පටන් ගන්න කලින් මෙන්න මේ කොලේ ප්‍රමාණය page size එක තෝරන්න ඕන කියලා අපි දන්නවා. පුතේ මෙහෙම page size තේරුවට පස්සේ මට වැදගත් දෙයක් ඔබට කියන්න තියෙනවා. ඔබට පේන්න ඕන මෙන්න මේ n කියන කොලම් එක සහ mo කියන කොලම් එක අතර හොඳට බලන්න කඩ ඉරක් මතුවලා තියෙනවා. ඔබට පහළට ගියොත් පේනවා මේක මේ කඩ ඉර දිගේ ගියාම බලන්න. මේ තමයි A4 කොලයට සාපේක්ෂව බෙදිලා තියෙන විදිහ ප්‍රමාණය. මම zoom out කරලා පෙන්නන්නම් ඔයාලට පුතේ. ඒ කියන්නේ මම මෙතන orientation තෝරලා තියෙන පුතේ landscape. එහෙනම් මෙන්න මේ A1 ඉඳලා A1 කියන සෙල් එකේ ඉඳලා පුතේ N1 කියන සෙල් එක දක්වා මෙන්න මේ අතට landscape අතට කොලේ ප්‍රමාණයේ සීමාව. හරි නේද? මම ඔබට සිලෙක්ට් කළා හරියටම පෙන්නන්නම් පුතේ. මේ තියෙන්නේ ඒ කොලේ ප්‍රමාණය. හරි නේද? right. එතකොට මේ විදිහට කඩඉරි වලින් අපිට බලා ගන්න පුළුවන් කොලේ ප්‍රමාණය කොහොමද එන්නේ කියලා. මෙන්න මෙතන බලන්න පුතේ මම ඔබට තවත් යමක් පෙන්නනවා. මෙන්න මේ කොටස බලන්න මෙන්න මෙතන මේ කඩඉරි එකතු වෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සෙල් එකෙන් පටන් ගන්නවා උඩ පැත්තට අදාළ A4 එක මේ සෙල් එකෙන් මේ පැත්තේ A4 එක මෙතන A4 4ක ප්‍රමාණය පෙන්නනවා. A4 4ක එකතු වීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන ඉඳන් මම සිලෙක්ට් කරගෙන ගියොත් පුතේ අපිට බලන්න පුළුවන් A4 එකක් කොයි ප්‍රමාණය සිලෙක්ට් වෙනවද කියලා. මම ඔබට zoom out කළා පුතේ ප්‍රමාණය පෙන්වන්න. මෙන්න ඇත්තම ප්‍රමාණය. හරි නේද? එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් A4 කොලයක ප්‍රමාණය මේ තියෙන්නේ. හරිද පුතේ? මේ සෙල් එකේ ඉඳලා මේ පැත්තට සිලෙක්ට් කරන් යද්දි තවත් A4 කොලේ ප්‍රමාණයක තියෙනවා. මේක ඔබට හොඳට තේරෙනවද ඔය පුතේ? එක වර්ක්ෂීට් එකක් තුල A4 කොල විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රමාණය කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ පරිගණකයේ භෞතික මතක එහෙම නැත්නම් ප්‍රධාන මතකයේ ඉඩ අනුව ඒක තීරණය වෙන්නේ. මේ මතක ඉඩ ගන්න පුළුවන් ප්‍රමාණයක් දක්වා මේක ඕන තරම් ෂීට්ස් ප්‍රමාණයකට දත්ත දාන්න පුළුවන්. ඕන තරම් ඇත්තම එක ෂීට් එකක් ඇතුලේ පිටු ප්‍රමාණයකට A4 කොළ ප්‍රමාණයකට දත්ත දාන්න පුළුවන්. හරි නේද? මම මේ ගැන පාඩමේ පළවෙනි කොටසෙත් කියලා දුන්නා මේ පාඩම ඇතුළේම. හොඳයි right. හොඳයි අපි එහෙනම් බලමු පුතේ නැවතත් එමු Excel sheet එකට. මම ඔබට කියලා දුන්නා page layout වලට margins, orientation සහ page sizes කියන මේ tools තුන කොහොමද පාවිච්චි කරන්නේ page layout තුල තිබෙන. දැන් එහෙනම් අපි ඉස්සරහට යමු. මම ආපස්සට වලත් එක යනවා තවත් ටැබ් එකකට පුතේ මෙන්න මෙතන තියෙන ටැබ් එකට insert කියන ටැබ් එකට. හරි නේද? මේ insert ටැබ් එක ඇතුළට ගියාම මේක ඇතුළේ තියෙනවා අපිට ඉගෙන ගන්න තවත් tool කිහිපයක්. එකින් එක අරගෙන බලමු දුවේ පුතේ මේ tools වලින් මොනවද අපි Excel sheet එක කරන්නේ කියලා. දත්ත ඇතුළත් කරද්දී spreadsheet කොටසට. අපි තාම කතා කරන්නේ ඒවා ගැන. තාම formula ගැන කතා කරන්න ගියේ නැහැ. charts insert කරන ගැන කතා කරන්න ගියේ නැහැ. හොඳයි. මෙතන තියෙන පුතේ මේ illustration කියන කොටසේ tools පහක් තියෙනවා. ඒකෙන් මෙන්න මේ tool එක අපි කතා කරමු pictures කියලා. මෙන්න මේ pictures කියන tool එක පාවිච්චි කරලා අපිට පුළුවන් electronic spreadsheet එක තුලට අපේ worksheets ඇතුළට පින්තූර ආදානය කරගන්න. දැන් මම කරන්නේ මේක ක්ලික් කරනවා. එතකොට පුතේ මේ වගේ dialog box එකක් එනවා. මේ dialog box එක ඇතුලේ මේ camera roll හරි saved picture කියලා මෙතන තියෙනවා folders දෙකක්. ඔබේ පරිගණකයේ මොනම හරි folders තියෙන පුළුවන්. මේ පැත්තේ තියෙන folder pane එක පාවිච්චි කරලා පින්තූර තියෙන තැනකට ගිහිල්ලා මේ pictures or videos or කැමති තැනකට ගිහිල්ලා පින්තූරයක් select කරලා ඔබ insert කියන වචනය click කරන්න. එතකොට පින්තූරයක් insert වෙනවා. මම ඇත්තට මෙතන කරලා බලන්න උත්සාහ ගන්නේ නැහැ ඔබ ඒක. ඔබට මේක කරලා බලන්න පුළුවන්. පින්තූරයක් තෝරලා insert කරගන්න. හරි නේද? right. අපි යමු ඇත්තට පින්තූරේ ලොකු භාවිතයක් අපි නැහැ Excel sheets ඇතුලේ. ඒ නිසා එක හේතුවක් මම ඔබට මේ ගැන තවත් ගැඹුරට කතා නොකරන්න. ඔබට පුළුවන් පින්තූරයක් insert කරගන්න. මම මෙතනින් ආපස්සට යනවා පුතේ. තව තියෙනවා මෙතන
මේ ෂේප්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපිට වැදගත් වෙන තවත් එකක්. මම ඔබට කිව්වා වැදගත් වෙන ටූල්ස් ගැන විතරයි දුවේ පුතේ අපි කතා කරන්න කියලා. අපට අවශ්‍ය වෙන මේ Microsoft Office collection එකේ අපි ගත්තොත් Word, Excel, PowerPoint මේ හැම එකේම මේ ෂේප්ස් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ කැමති ෂේප් එකක් සිලෙක්ට් කරලා ඔබට පුළුවන් ඔබේ Excel sheet එක තුල මොන හරි ෂේප් එකක් ඇඳ ගන්න මේවා පාවිච්චි කරන්න. මේ අමතර ටූල්ස් ටිකත් ඔබට ලැබෙනවා. අපේ Excel ඇතුළේදී මේ ගැන ලොකුට කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. දරුවන්ට දල අදහසක් දෙන්නයි මම මේ හැඩතල ගන්න විදිහ කිව්වේ. හරි නේද? right. මම මේක delete කරනවා. අපිට ඊළඟට පුතේ මේ insert කියන tab එක ඇතුළට ගියාම මෙන්න මේ picture shapes කියන දෙක තමයි හරි වැදගත් වෙන්නේ. මෙන්න මේ දෙක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිය දල වශයෙන් මම ඔබට කිව්වා. හොඳයි. එහෙනම් ඔබට මම insert තුල තිබෙන pictures සහ shapes ගැන කියලා දුන්නා. තව තියෙනවා පුතේ මෙන්න මෙතන මේ charts කියලා කොටසක්. මේ charts ගැනත් අපි ඇත්තටම ඉගෙන ගන්න ඕන. මේ මොහොත නෙවෙයි තව පොඩ්ඩකින් අපි ඊළඟ session එකේ කතා කරමු charts ගැන. මම ඔබට මෙහි දත්ත ඇතුළත් කිරීම සම්බන්ධ තවත් පුංචි කොටසක් ගැන කතා කරන්නයි යන්නේ ඊළඟට. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ ස්ප්‍රෙඩ්ෂීට්ස් ඇතුලේ දත්ත ඇතුළත් කිරීමේදී අපි දැනගත යුතු තවත් ටූල්ස් කිහිපයක් ගැන කතා කරන්න යන්නේ. අපි දෙන්න එකතු වෙලා ඉමු. හරිනේ? right. යමු පුතේ home කියන tab එකට. මම මේ home tab එකේ ඉඳලා ඔබට තවත් ටේබල් එකක් ඔයාලත් එක්ක එකතු වෙලා හදන්න යනවා. අපි බලමු මෙන්න මේ C2 කියන සෙල් එකේ ඉඳලා මම හදන පුතේ මම මේ වෙලාවේ හදන ටේබල් එක තමයි පරිගණක හා පරිගණක උපාංග අලෙවි කරන ආයතනයක තිබෙන විකුණන්න තියෙන බඩු ගැන හදපු පොඩි ටේබල් එකක්. කුඩා ප්‍රමාණ ටේබල් එකක්. මම මෙතන ගන්නවා පුතේ item කියලා. හරිද? මෙතන ගන්නවා quantity කියලා. right. මම item එක නම් කරනවා. desktop කියන කම්පියුටර් එක. ඊට පස්සේ තියෙනවා පුතේ laptop computers. ඊට පස්සේ තියෙනවා palm top computers. ඊට පස්සේ තියෙනවා RAM cards. තව තියෙනවා motherboards. තව තියෙන පුතේ VGA cards. මේ වගේ මම කිහිපයක් ගන්නම්. තව අපි කියමු mouse. තව තියෙනවා keyboard. හරි. මෙන්න මේ ටික. ඔබට පොඩි කතන්දරයක් මෙතන තියෙනවා පුතේ. ඔබට අවධානය යොමු කරන්න කාරණයක් මෙතන තියෙනවා. motherboards කියන වචනය cells දෙකක් පුරාවට ඇවිල්ලා. දැන් ඔබ දන්නවා මොකද්ද මෙතෙන්දි කරන්න ඕන කියලා. ඔව්. අපි text wrap කියන එකට යමු පුතේ. මෙන්න මේ text wrap කරන ක්‍රමයට යනවා. නැත්නම් wrap text කියන tool එකට ගිහිල්ලා අපි මේවා wrap කරමු. එතකොට motherboards අපිට තනි එක cell එකක් තුලට ගන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් වෙනවා. ඒ වචනේ තියෙන විදිහ කැතයි. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? අපි යමු පුතේ මේක මේ ක්‍රමය අපට කැතයි කියලා දැන් තේරෙනවා motherboards කියන එක තියෙන විදිහ අපට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා wrap එක මම අයින් කරලා තිබුණු තත්ත්වයට ගේනවා. ගෙනල්ලා මම ඔබට මේ ප්‍රැක්ටිකලි මේව වෙන ආකාරයක කියලා දෙන්න යන්නේ. ගෙනල්ලා අපි හිතනවා දැන් මේකේ තියෙන හොඳම ක්‍රමය තමයි කොලම් එකේ width එක වැඩි කරන එක. එහෙනම් මට පුළුවන් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා පුතේ කොලම් එකේ width එක drag කරලා වැඩි කරගන්න. ඔව් හොඳම ක්‍රමය මේක. right. දැන් මේ item කියන වචනේ මෙහෙම තියෙන බෑ මේක මැදට ගන්න ඕන පුතේ. එහෙනම් item කියන වචනය මේ text එක select කරලා මම මෙයාව center කරනවා. quantity නැත්නම් ප්‍රමාණය මෙයාවත් මම center කරනවා. එතකොට ඒ cell එක මැදට එයා එනවා. මට මේ item සහ quantity කියන වචන දෙක bold කරගන්න ඕන. මම මේ දෙකම cell range එකකින් bold කරගෙන control B කියන key stroke එකකින් මම මෙයාව bold කරගත්තා. පැහැදිලි. දැන් මට මේක පුංචි වගුවක් බවට පත් කරගන්න ඕන පුතේ.
එහෙනම් මම මේ සෙල් රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා. ඔබ දන්නවා මොකද්ද මම කරන්න යන්නේ? ඔබ දන්නවා මේක කරන විදිහ. අපි දැන් චුට්ටකට කලින් කතා කරා පුතේ. මේක සිලෙක්ෂන් එකට ගිහිල්ලා මේ ෆොන්ට් කියන ටූල් ඒරියා එක තුල තියෙන මෙන්න මේ all borders කියන ටූල් එක ක්ලික් කරන්න. එතකොට අපේ ටේබල් එක නිර්මාණය වෙලා තියෙනවා. අපි දැන් මේ ටේබල් එකේ තියෙන කොටස් වෙන වෙනම වර්ණ කරගමු. මේ හෙඩ්ලයින් එක මම එක වර්ණයකට ගන්නවා පුතේ. මේ වගේ බ්ලුයිෂ් වර්ණයකට. ඇත්තට මේක තද පාට වැඩි. මම අන්ඩු කරා ලා වර්ණයකට. මේ ඒරියා එක සම්පූර්ණයෙන්ම තවත් වර්ණයකින් වර්ණ දෙකකට පමණක් සීමා කරලා මම මේක හදා ගන්නවා. හොඳයි. මෙන්න අපි වර්ණ ගන්නවා ගත්තා. හරි නේද පුතේ? දැන් මම මේකට ප්‍රමාණයන් quantities දාන්න යන්නේ. ඩෙස්ක්ටොප් 25ක් තිබෙනවා. ලැප්ටොප්ස් 40ක් පමණ මේ කඩේ විකුණන්න තියෙනවා. පාන් ටොප්ස් 10ක් විතර විකුණන්න තියෙනවා. අපි ඔය ටැබ්ස් කියන පරිගණක පුතේ. RAM කාඩ් 15ක් තිබෙනවා. මදර්බෝඩ්ස් 8ක් විතර තියෙනවා. VGA කාඩ්ස් 8ක් තියෙනවා. මවුස් 10කුයි කීබෝඩ් 10කුයි විකුණන්න තියෙනවා. මෙන්න පුතේ අපි හදාගෙන ඉවරයි අපේ ටේබල් එක. පොඩි ප්‍රමාණයෙන් කුඩා ටේබල් එකක්. මේ ටේබල් එක හදලා වුණාට පස්සේ මට ඕන වෙනවා පුතේ මට යමක් අමතක වුණා මේකට දාන්න කියලා මට හිතෙනවා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? මට මේකට තව දාන්න ඕන නෙට්වර්ක් කාඩ්ස් කියන ටික. නෙට්වර්ක් කාඩ් ස්ලොට් එකක් තියෙනවා. හැබැයි නෙට්වර්ක් කාඩ් මට දාන්න ඕන RAM කියන අයිටම් එකයි මදර්බෝඩ් කියන අයිටම් එකයි දෙක අතරටයි දාන්න ඕන. මොකද්ද මං කරන්න ඕන? එහෙනම් මං කරන්න ඕන වැඩේ තමයි පුතේ මදර්බෝඩ් එකට උඩින්නේ දාන්න ඕන. මදර්බෝඩ් කියන අයිටම් එකට උඩින්. එහෙනම් මම මදර්බෝඩ් අයිටම් එක කියන මේ රෝ එක සිලෙක්ට් කරන සම්පූර්ණයෙන්. සිලෙක්ට් කරලා පුතේ මේ ටූල් බාර් එකේ දකුණු පැත්තට යදි මට හම්බ වෙනවා පුතේ insert කියලා ටූල් එකක්. insert cells කියලා මෙතන තියෙන්නේ. නමුත් මම සෙල් එකක් නෙවෙයි insert කරන්නේ. මම මුලින් කරන්නේ insert sheet row එකක් තමයි මම insert කරන්න යන්නේ. මෙන්න මෙතන පුතේ insert sheet rows කියන එක select කරනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතන පුතේ insert sheet row එක click කරාම බලන්න motherboard කියන වචනෙට උඩින් අපට අලුතෙන් හිස් ඉඩක් නිර්මාණය වෙනවා. අලුතෙන් row එකක් add වෙනවා. ඇත්තට මේ row එක මුළු worksheet එක පුරාවටම එනවා. හරිද? සම්පූර්ණයෙන්ම row එකක් අලුතෙන් add වෙනවා. ඔබ හිතයි අංක වලට මුකුත් අවුලක් වෙනවද? අංක වලට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ පුතේ. අලුතෙන් අංකේ හදා ගන්නවා 7 පහලින් තල්ලු කරලා එක ඇඩ්ජස්ට් කර ගන්නවා යා. ඒතර අලුතෙන් අංකාව කියලා අංක ඔටෝමැටිකලි රීഓඩර් කර ගන්නවා සම්පූර්ණයෙන්ම අංක ටික පල්ලෙහාට රෝ නම්බර්ස් ටික. හරි නේද? ඕකේ. එතකොට පුතේ මෙන්න අපිට අලුතෙන් ආව රෝ එක මෙතන තියෙනවා. මම මේ රෝ එක නැත්තම් පේලියේ මම දානවා network card කියන මගේ අනෙත් item එක. network cards තියෙනවා 12ක්. right. එතකොට ඔබ දැන් දන්නවා කොහොමද පුතේ අපි දැනට data enter කරපු තැනකට ඇතුළට තවත් අලුතෙන් data එකක් දාන්න row එකක් ගන්න කොහොමද කියලා. column එකක් ගන්න ගියත් මේ scenario එකම තමයි කරන්න තියෙන්නේ. tool එක වෙනස් වෙනවා. ඒ ළඟම තියෙන අනිත් tool එක. හිතන්න මේ quantity කියන D column එකට ඉස්සරහින් තව column එකක් ඕන. නැත්තම් මේ C කියන column එකට පිටිපස්සෙන් තව column එකක් ඕන. වෙනත් වචනයකින් කිව්වොත් C කියන column එක සහ D කියන column දෙක අතරට තව column එකක් ඕන. එතකොට අපි මොකද්ද කරන්නේ දුවේ පුතේ? හැම විටම මතක තියාගන්න අපට අවශ්‍ය column එකට දකුණු පසින් තියෙන column එකයි select කරන්න ඕන. අවශ්‍ය row එකට පහලින් තියෙන row එකයි select කරන්න ඕන. වෙනත් වචන වලින් කිව්වොත් column එක අවශ්‍ය වෙන තැන තියෙනුනේ. ඊට දකුණු පසින් තියෙන column එක select කරලයි මේ විධානය ක්‍රියාත්මක කරන්න ඕන. row එකක් අලුතෙන් ඕන නම් row එක අවශ්‍ය කරන තැනට පහලින් තිබෙන row එක select කරලයි අපි මේ tool එක use කරන්න ඕන. එතකොට තමයි මේ වැඩේ හරියට අපිට සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍ය තැනට row එක හෝ column එක දාගන්න පුළුවන් වෙන්නේ දුවේ පුතේ. හොඳයිනේ? right. දැන් මම මෙතන select කරන්න ඕන මේ අනුව C ද D ද? D.
එහෙනම් මම D සිලෙක්ට් කරලා පුතේ දකුණු පසට යනකොට මට හම්බ වෙනවා මෙන්න හමු වෙනවා insert කියන tool එක. මෙයාව ක්ලික් කරලා පුතේ insert sheet column මේ sheet එකට column එකක් අලුතෙන් insert කරන්න යන්නේ. බලන්න මම මෙහෙම කරාම මොකද වෙන්නේ කියලා. අන්න අලුතෙන් column එකක් ආවා. ඔබට මේක හොඳට පැහැදිලි දැන් මේ වැඩේ. column එකක් ආවා කියලා ඔබට තේරෙනවා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද්ද මේ ගැටලුවක් වෙන්නේ නැහැ කියන්නේ පුතේ? මෙතන තියෙන D කියන column එක select කරලා තමයි column එකක් දුන්නේ. ඒතර අලුත් column එක ඒ D column එක බවට පත් වෙනවා. D column එක හිටපු තැනට තමයි දැන් E column එක ඇවිල්ලා තියෙන්නේ. එයා රීऑඩර් කරගන්නවා ගැටලුවක් ඇති නොවන විදිහට sheet එක ඇතුළට. පැහැදිලි නේද පුතේ? right. එහෙනම් මට මොකක් හරි item එකක් මේකට දාන්න පුළුවන්. කැමති දත්ත ටිකක් ඔබට මට කියලා දෙන්න අවශ්‍ය වුණේ කොහොමද පුතේ දත්ත දැනටමත් ඇතුළත් කරලා තියෙන තැනකට කොහොමද අපි අලුතෙන් රෝ එකක් හෝ කොලම් එකක් ඇඩ් කරගෙන අපට අවශ්‍ය දත්ත එතෙන්ට ඉන්සර්ට් කරන්න කියලා. හොඳයි දුවේ පුතේ ඔබ Excel worksheet එකක් නැත්නම් මොකක් හෝ spreadsheet software එකක් ඇතුලේ ආසාවෙන්ම කරන්න කැමති වෙන කොටසක් ඔබට කියලා දෙන්නයි මම දැන් සූදානම් වෙන්නේ. අපි ඒ සඳහා මේ ටේබල් එකම පාවිච්චි කරමු. මේ ටේබල් එකේ මේ අලුතෙන් ගත්ත කොලම් එක මට ඇත්තට දැනට ඕන වෙන්නේ නැහැ. මම මේක undo කරලා අයින් කරනවා. ඔබට මතකයි control + z undo කරලා අයින් කරා. හරිද? ඇත්තටම දැන් මේ කතා කරන්න යන්නේ මේ ටේබල් එක පාවිච්චි කරලා chart එකක් නැත්නම් graph එකක් නිර්මාණය කරන්න. සරලම විදිහ තමයි අපි පුතේ chart එකක් හදන්න ගියාම ඉස්සෙල්ලම අපි මේ ටේබල් එක select කරගන්නවා. පැහැදිලිද? ටේබල් එක select කරගන්නවා. select කරගෙන අපි යනවා පුතේ insert වලට. insert වලට මෙන්න මේ කොටස තියෙනවා පුතේ charts වලට අදාළ වන tools ටික. මෙන්න මේ කොටස තියෙනවා charts වල tools ටික ඔබට සමීපව පේනවා. දැන් අපි cell range එකක් select කරලා තියෙන්නේ. recommended charts කියන tool එක මේ විදිහට click කරාම අපට මෙන්න පුතේ ආවා chart එක හැදිලා. හරිද? මේ chart එකේ අපට තෝරන්න අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් හෝ මේ ආකාරයෙන්. ඇතරම ගොත් horizontal හෝ vertical කියන ආකාර දෙකෙන් කැමති එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. හරි නේද පුතේ? එතකොට මේ graph එක පාවිච්චි කරන්න කැමති නම් අපි okay කරාම අපේ worksheet එක ඇතුළට මේ graph එක එනවා. හරිම පහසුයි නේද? ඔබ මෙවැනි graph එකක් සාමාන්‍ය කොටරූල් කොලයක අඳින්න ගියොත් ඔබට කොච්චරනම් වෙලාවක් යයිද? කොච්චරනම් ශ්‍රමයක් වැය කරන්න වෙනවද? නමුත් ඉලෙක්ට්‍රොනික ස්ප්‍රෙඩ්ෂීට් එක ආදින දුවේ පුතේ මේ ප්‍රශ්නයට ඉතා අනර්ග සහ ආකර්ශනීය විසඳුමක් ලබා දීලා තියෙනවා නේද? හොඳයි බලන්න දැන් මෙයාව අපට මූව් කරලා කැමති තැනකට අරන් යන්න පුළුවන්. මම මේ හරින් තියා ගන්නවා. බලමු අපිට අවශ්‍ය දත්ත ටික අපේ වගුවේ දත්ත ටික ඔක්කොම මෙතන තියෙනවද කියලා. ඔව් මේ තියෙන්නේ desktop, laptop, palm top ඉඳලා keyboard දක්වා items ටික තියෙනවා. ඒ ටික මේ පැත්තෙන් තියෙනවා පහලින් පුතේ. ඔබට පැහැදිලිව පේනවා. quantities තියෙනවා වැඩිම මෙතන තියෙන්නේ 40. ඒ නිසා මෙතන 45 දක්වා ප්‍රමාණයන් සලකුණු කරගෙන තියෙනවා automatically මේ Excel worksheet එක විසින්. ඒ අනුව බලන්න ප්‍රමාණයන් ටික හරියට ස්තම්භ ප්‍රස්ථාර නැත්නම් bar graphs වලින් හරියට පෙන්වලා තියෙනවා. ඔබට ඉතාම පහසුවෙන් මේක තේරෙන්නේ නැති කොහොමද නිර්මාණය කරගත්තේ කියලා අපි තව උදාහරණයක් දැක් ප්‍රැක්ටිස් කරලා බලමු. හොඳයි. මම පුතේ දැන් මේ වැඩේට තව වෙනත් විදිහේ chart එකේ වර්ගය type එක වෙනස් කරලා ගන්න යන්නේ. දැන් මේ ගත්තේ bar graph එකක්නේ. මම මේ වගුවම පාවිච්චි කළා පුතේ. අපි දන්නවා pie chart එකක් ගන්න කොහොමද කියලා බලමු. මෙන්න මේ වගුව මම select කරා මේ table එක select කරලා පුතේ. මේ charts වල ඔබට පේන මේ charts වල බලන්න මෙන්න මෙතන round හැඩති වගු තියෙනවා නේ. මෙන්න මේ round හැඩති වගු වල තියෙනවා පුතේ insert pie chart කියන. ඒතර මම මෙන්න මේ පුංචි arrow head එක click කරාම මෙන්න මේ පළවෙනි එකේ නම මම select කරනවා. බලන්න එතකොට මට ආව පුතේ pie chart එකක්. මේ බලන්න මම තෝරගත්ත pie chart එක. මෙතන පුතේ
ඩෙස්ක්ටොප් ලැප්ටොප් ආදී මේ තියෙන අයිටම්ස් වලට වෙනම කලර් කෝඩ් එකක් දීලා ඒ අනුව මේ රවුම කොටස් වලට කඩලා තියෙනවා ප්‍රමාණයන් දක්වන්න. මේ තෝරගත් වර්ගය තුළ ප්‍රමාණයන් සංඛ්‍යාත්මකව දක්වලා නැහැ. ඔබට සංඛ්‍යාත්මක අවශ්‍ය නම් මෙන්න මේ උඩ පුතේ තියෙන ටූල් බාර් එක වෙනස් වෙලා තියෙනවා. ඩිසයින් ටූල් බාර් එකේ ඉන්නේ කෙළවරේම තියෙන අයිටම් එක තමයි තෝරලා තියෙන්නේ. ඕනම් මෙයාව තෝරන්න පුළුවන්. බලමු ඒ අනුව මොනවද සිදෙන වෙනස්කම් කියලා. මෙන්න මෙයාගේ හැඩය වෙනස් වෙලා තියෙනවා. හරිද? අපි ඊළඟ කෙනාව තෝරගත්තොත් ප්‍රමාණාත්මක අගයන් ටික ඇඩ් වෙලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකකුත් ඇවිල්ලා තියෙනවා. ප්‍රමාණාත්මක අගයන් ටිකත් ඇඩ් වෙලා තියෙනවා. 100ට වශයෙන් සටහන් කරලා මෙතන දාලා තියෙන්නේ. මේවයි හරිම සටහන් එන ආකාරය අපි ඉස්සරහට බලමු කොහොමද නිවැරදි කරගන්නේ කියලා. මෙන්න මෙයාව අපිට සිලෙක්ට් කරන්න පුළුවන් පුතේ. මෙයාව සිලෙක්ට් කරාම එන ආකාරය මේ තියෙන්නේ. ඒතර මේ වගේ කැමති පුතේ වර්ගයක් අපිට තෝරගන්න පුළුවන්. මම තවත් කෙනෙක් සිලෙක්ට් කරා. සංඛ්‍යාත්මක අගයන් එක තියෙන විදිහ. කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක කොහොමද පයි chart එක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බලමු. මේ තවත් ආකාරයක්. ඒතර මේ විදිහට පුතේ මේ තෝරගත්ත ආකාරවලට වඩා තව බොහෝ ආකාර අපිට තියෙනවා බලන්න. මෙයාව සිලෙක්ට් කරලා තියෙනවනේ හැම විටම මම පැත්තෙන් ක්ලික් කරොත් එහෙම බලන්න පුතේ උඩ මෙතන තිබුණු ටූල් බාර් එක සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ ඩිසයින් සහ ලේඅවුට්ස් කියන ටැබ්ස් දෙක නැහැ පේන්න. එයාව ගන්න ඕන නම් අපි මෙතන නිර්මාණය කරගත්ත graph එකක් සිලෙක්ට් කරන්න ඕන. මම මෙයාව සිලෙක්ට් කරා. එතකොට බලන්න ඩිසයින් කියන එක සහ ෆෝමැට් කියන ටැබ්ස් දෙක ආවා chart tools අඩංගු. මේ ඩිසයින් ටැබ් එකට ගියාට පස්සේ මෙන්න මේ පුංචි arrow head එක ක්ලික් කරලා මම ඔබට පෙන්නන්නම් විශාලණය කළා. මෙන්න මේ පුංචි arrow head එක ක්ලික් කළා මට පුළුවන් මේක පහළට විවෘත කරගන්න. මෙන්න මේ ඔප්ෂන් එකට આવත් ඔබට පේනවා මේ ඔප්ෂන්ස් අතර ගමන් කරද්දී අපිට ප්‍රීවිව් එකක් වෙනස් වෙලා පෙන්නනවා. අපිට කැමති වර්ගයක chart එකකට යන්න පුළුවන් පුතේ. ඒතර pie chart එකෙත් එකිනෙකට වෙනස් විවිධ ආකාර තියෙනවා. අපිට ඒ ටික ලබා ගන්න පුළුවන්. හරි නේද පුතේ? right. ඊළඟට මම මේ bar graph එක පොඩ්ඩක් ගන්න උදාහරණයක් වශයෙන් මෙයාව සිලෙක්ට් කරලා ගත්තොත් මේ ඩිසයින් වෙනස් වුණා. එතකොට බලන්න මේ පැත්තෙන් අපිට තවත් එකිනෙකට වෙනස් bar graphs අරගන්න පුළුවන්. ඩිසයින්ස් තෝරන්න පුළුවන්. ඔබට කැමති ඔබේ ඉදිරිපත් කිරීම ඔබේ දැක්වීමට වඩාත්ම සුදුසු ගැළපෙන එක ඔබ තෝරගන්න. ඔබට හිතේ මේකේ වර්ණෙත් වෙනස් වුණා නම් වඩා හොඳයි නේද කියලා. බලමු මේ වර්ණ වෙනස් කරගන්න කොහොමද කියලා. මං එහෙනම් මේකක් තෝරගන්නවා පුතේ. මේ පළවෙනි එකම තෝරලා තියෙනවා. මෙතන තියෙනවා change colors කියලා. මේ පැත්තට ගියාම බලන්න පුතේ. මේ තෝරගත්ත graph option වලට වම් පැත්තෙන් තියෙන පුතේ change color කියලා. මෙයාව select කරලා අපිට පුළුවන් color codes තියෙන්නේ. බලන්න. මෙන්න මේ color code එක දැනට ඉන්නේ. දෙවෙනි color code එක මේ තුන්වෙනි color code එකේ color codes තියෙනවා. මේ තුන්වෙනි එක්කෙනාව select කරනවා. මෙන්න වෙනස් වෙන ආකාරය. ඔබ බලය කලර් කෝඩ් එකේ කලර්ස් ගොඩක් තිබ්බනේ. ඔව් තිබ්බා. නමුත් අපිට තියෙන පුතේ මේ ග්‍රාෆ්ස් සීමිත ප්‍රමාණයක්නේ. මේක ටිකක් සංකීර්ණ වෙද්දී නැත්තම් මේ ග්‍රාෆ් එක බාර් ග්‍රාෆ් එක හෝ පයි chart එක හෝ සංකීර්ණ වෙද්දී තමයි පුතේ ඔය කලර්ස් කිහිපයක් මේක ඇතුළේ ඇඩ් වෙන්නේ. අපි ඉස්සරහට සංකීර්ණ ඒවා මේ පාඩම අවසානයේදී මම ඔබත් එක්ක නිර්මාණය කරලා පුරුදු පුහුණු වෙනවා. ඔබට පුහුණු වෙන්න. එතකොට ඔබට මේක පොඩ්ඩක් අත්විඳින්න පුළුවන්. එහෙනම් මේ change colors වලින් ගිහලා ඔබ කැමති color mode එකක් තෝරගන්න පුළුවන්. එකිනෙකට වෙනස් ආකාරයේ මේ තවත් color mode එකක්. ඒ අනුව colors change කරගන්න පුළුවන්. හරි. ඒ අනුව ඔබට මේ නැවතත් chart style එක වෙනස් කරගන්නත් පුළුවන්. ඔබ කැමති ආකාරයකට. පැහැදිලි නේද? හරි. මම කෙලවර තියෙන මේ ක්‍රමය තෝරගත්තා. දැන් ඔයාලා තේරුම් ගත්තා කොහොමද පුතේ අපි අපේ ස්ප්‍රෙඩ්ෂීට් එක ඇතුලේ අපි හදාගත්ත ටේබල් එකක් මත පදනම් වෙලා කොහොමද කැමති වර්ගයක chart එකක් අපේ ස්ප්‍රෙඩ්ෂීට් එක ඇතුළට ගන්න කියලා. මම ඔබට උදාහරණ වශයෙන් bar graph එකක් සහ pie chart එකක් වෙන වෙනම එකම ටේබල් එකක් මත පදනම් වෙලා නිර්මාණය කළ මෙතන පෙන්නලා තියෙනවා. හරිනේ දුවේ පුතේ. එතකොට එහි තියෙන ඩිසයින්ස් නැත්නම් ස්ටයිල්ස් වෙනස් කරන හැටි මම ඔබට කියලා දුන්නා.
කලර්ස් වෙනස් කරන හැටි කියලා දුන්නා. හොඳයි. right. මම කලර් වෙනස් කරන එකට යන්නම් ඊළඟට මෙන්න මේ pie chart එකත් පාවිච්චි කරලා. මම මේවා select කරලා මේ මතුවෙන එක close කරන්න පුතේ. select කරලා මම යනවා මේ change color කියන එකට බලන්න මේ color scheme වෙනස් වෙන හැටි. බලන්න මේකට අරට සාපේක්ෂව සංකීර්ණ නැහැ. color කිහිපයක් පාවිච්චි කරන නිසා මෙන්න colors වෙනස් වෙන ආකාරය. එකම color එකේ variant එකක්. එකම color එකේ ක්‍රමක්‍රමයෙන් color එක අඩු වෙන ආකාරයටයි මේ monochromatic කියන color mode එකේ තියෙන්නේ. හරි නේද? right. මම මේක හොඳටම තේරෙන්න මෙන්න මේ mode එක තෝරනවා මෙතන තියෙන පුතේ. මේ mode එක basic mode එක තෝරලා මේකට හරියන color code එක අපි වෙනස් කරමු. එතකොට අපිට පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන් තවත්. බලන්න ඔබට color එක වෙනස් වෙන හැටි. මම එක එක colors අතර යද්දී monochromatic ක්‍රමයට ගියාම මෙහෙමයි. ඒක හරිම සරලයි. හොඳ ප්‍රොෆෙෂනල් ලුක් එකක් තියෙනවා. right. ඔබ කැමති විදිහකට මේක හදා ගන්න පුළුවන්. හරි. ඔබ කැමති ටිකක් වර්ණ වැඩි ඒවට නම් මම ඔන්න ඒ වගේ එකක් තීරුවා. ඔබට ඉතා පහසුවෙන් පුතේ chart tools වල තියෙන design charts වල තියෙන tool වලින් දෙකක් මම ඔබට කියලා දුන්නා style එක වෙනස් කරන හැටි, color එක වෙනස් කරන හැටි. අපි යමු දැන් පුතේ format කියන tool එකට. format tools වලට ආවට පස්සෙත් අපිට වැදගත් වෙන tools කිහිපයක් තිබෙනවා. එහෙනම් අපි යන් Excel sheet එක ඇතුළට ගිහින් බලමු මොනවද මේ tools කියලා. ඔබට මුලින්ම පේනවා පුතේ මේ format tool ඇතුලේ shape styles කියලා එකක් තියෙනවා. මෙන්න මෙතනින් අපි කැමති shapes තෝරගන්න පුළුවන්. හරිද? මම මේකට එන්න කලින් මම ඉස්සෙල්ලම තෝරගන්නවා මගේ මේ bar graph එක. bar graph එක තෝරගෙන මම මෙතන shape styles වලින් මම කැමති එකක් තෝරගන්නවා මේ විදිහට. බලන්න මොකද වෙන්නේ කියලා. පසුබිම වෙනස් වෙනවා. ඔබට මේ වෙනස්කම් පැහැදිලිව පේනවා. බලන්න. හරි. මම මේ වගේ එකක් තෝරගන්නවා කොළ පාට. හරි. මේ green color එක තෝරුවා. දැන් මෙන්න මේ විදිහට මේ chart එකට පසුබිම වෙනස් කරගන්න අපට පුළුවන් format toolbar එක හරහා. එතන තියෙනවා පුතේ මේ shape fill කියලා. ඒ කියන්නේ මේ shapes වල වර්ණ වෙනස් කරන්න පුළුවන් ටිකක් manual design එක වෙනස් කරපු වෙලාවදී අපි පුතේ සම්පූර්ණ design එකම අදාළව අපි දැන් අපිට ලබා දෙන options color mode options වලින් කැමති color mode එකක් තෝරගන්න පුළුවන්. මෙතෙන්දි කරන්නේ අපි item by item colors වෙනස් කරන්න පුළුවන්. මම මෙතන color එක පොඩ්ඩක් වෙනස් කරනවා බලන්න. shape එකේ තියෙන සම්පූර්ණ background color එක වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් මම මෙහෙම තියෙනවා. ඊට පස්සේ පුතේ මේ shape outline එකටත් කැමති color එකක් දෙන්න පුළුවන්. මම මෙහෙම black වගේ එකක් දෙන්න පුළුවන්. එතකොට මේ outline එක අපිට පොඩ්ඩක් width එක වැඩි කරන්න ඕන හරියට පේන නම් මම මෙතන black select කරලා අයින් වෙනවා. බලන්න මේ අයිනේ හීනියට පොඩියට පේනවා පුතේ ඔබට color එකක් වෙනස් වෙලා තියෙනවා. හරි නේද? black outline එකක් ආව. ඔක width එක ඕනනම් වැඩි කරගන්න පුළුවන් අපට. නමුත් මේක තමයි හොඳ ගැළපෙන ප්‍රමාණය. හරි. නැවතත් අපි යමු format කියන tab එක හරහා format tools වලට. අපි shape outline එකත් select කරා. ඊට පස්සේ මම යනවා පුතේ මේ shape effect අපි ලොකු බලපෑමක් කරන්න මම උත්සාහ කරන්නේ නැහැ ලොකුට කතා කරන්න. මේ word art styles add කරන හැටි බලමු. මේකේ තියෙන වචන වලට අපට පුළුවන් යම් යම් වෙනස්කම් කරන්න. බලන්න මම මේ word art styles අතරේ select කරගෙන මේ යනකොට මේක ඇතුළේ තියෙන මේ වචන වල යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒවා style එක. ඒතර බලන්න ඔබ මේවා ගැළපෙනවද කියලා. මේ කළු පාට එක නම් ගැළපෙනවා. හොඳට අකුරු ටික මතුවලා පේනවා. සමහර ඒවා ගැළපෙන්නේ නැහැ කියලා පේනවා. මේ වගේ එකක් ගැළපෙන්නේ නැහැ. මේ වගේ ගැළපෙන්නේත් නැහැ. මේක නම් යමක් තරමක් පේනවා. නමුත් ලොකු ගැළපීමක් නැහැ. නේද? බලන්න. හොඳටම ගැළපෙන්නේ මෙන්න මේ පළවෙනි tool එක තමයි. black tool එක තමයි ගැළපෙන්නේ. හරි. ඔබ කැමති නම් ඒක ඔබට තෝරගන්න පුළුවන්. නැත්නම් default white color තියන්න පුළුවන්.
හරිද? right. හැබැයි ඔබ මෙතනින් යම් කල එකක් තෝරගත්තොත් ඒ කලයකෙත් යම් වේරියන්ට් එකක් මෙන්න මේ ටෙක්ස්ට් ෆීල් හරහා ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන් පුතේ. ඒ කලයක වෙනස් කරගන්න ඕන නම් කැමති කලයකට යන්න පුළුවන්. හරි නේද? ඕකයි මම මේ කිව්වේ. එහෙනම් දරුවන්ට තේරෙනවා graph එකක් අරගෙන ඒක ඇතුලේ කරන්න පුළුවන් වෙනස්කම් මොනවද කියලා දුවේ පුතේ. හොඳයි ආදරණීය දුවේ පුතේ, දැන් මම ඔබට යනවා මේ සරල වගුවට වඩා එහා ගිය තරමක් සංකීර්ණ දත්ත වගුවක්. ඩේටා ටේබල් එකක් කොහොමද chart එකක් බවට කන්වර්ට් කරගන්නේ? නැත්නම් ඒක මත ඩිපෙන්ඩ්ලා කොහොමද chart එකක් ක්‍රියේට් කරගන්නේ කියලා බලන්න. මේකට මම යොදා ගන්නවා අපි මොහොතකට කලින් පාවිච්චි කරපු මේ වර්ක්බුක් එකේ තියෙන මේ පහළ ඔයාලට පේනවා ඇති පුතේ. my sheet කියන අපේ sheet එකේ අපි කලින් ගත්ත ටේබල් එක. මෙන්න මේ ලකුණු ටේබල් එක මම ගන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් මේ මාක්ස් ටේබල් එක මේ දරුවෝ කණ්ඩායමකගේ කොහොමද මෙයාලට අදාළව අපි chart එකක් නිර්මාණය කරගන්නේ කියලා බලමු. ඉස්සෙල්ලා මම පුරුදු විදිහට මම ඔයාලට කියන්න පුතේ මේක සිලෙක්ට් කරගන්න. right. මේක සම්පූර්ණයෙන් සිලෙක්ට් කරගත්තා. සිලෙක්ට් කරගෙන මම යනවා කොහෙටද පුතේ? insert කියන ටැබ් එකට. බලන්න. මේ insert කියන ටැබ් එකට යනවා. ඒ ගිහිල්ලා මෙතනින් recommended කැමති chart එකක් ඔබට තෝරගන්න පුළුවන්. recommended chart කියලා මෙයාව ක්ලික් කරත් හරි නැත්නම් ඔබට මෙතනින් කැමති වර්ගයක් තෝරගන්න පුළුවන්. මම මෙන්න මෙතනින් තෝරගන්නවා 3D head තියෙන එකක් තෝරගන්නත් පුළුවන්. preview එක බලන්න පුළුවන් පහලින්. අපි මේක පොඩ්ඩක් ප්‍රමාණය කුඩා කරගෙන ඉමු. එතකොට preview එක බලලා කැමති එකක් තෝරගන්න පුළුවන්. බලන්න ටිකක් සංකීර්ණ chart එකක් තමයි නිර්මාණය වෙන්න යන්නේ. මේ වගේ එකක්, මේ වගේ එකක්, මේ වගේ 3D head එකක් ගන්න පුළුවන්. හරි. මම මෙන්න මේ 3D head එක ගන්නවා. select කරා. හරි. දැන් ඔබට පේන්න තියෙනවා. තව ටික ලොකුවට ආව නම් හොඳයි නේද? බැරිද අපිට මේක විශාලණය කරගන්න? පුළුවන් පුතේ. මේක select කළා මේ කෙලවරකින් මේක පොඩ්ඩක් drag කරන්න. එතකොට අපිට පුළුවන් මේක විශාලණය කරගන්න අපට අවශ්‍ය ප්‍රමාණයකට. මේ තියෙන්නේ අමල් කුමාරගේ සබ්ජෙක්ට්ස් පහේම ලකුණු ටික වර්ණ වලට වෙන් කරලා පෙන්නනවා. ඊට පස්සේ රමිතගේ සබ්ජෙක්ට්ස් පහේ ලකුණු, සුයිමාලිගේ සබ්ජෙක්ට්ස් පහේ ලකුණු, හන්සිගේ සබ්ජෙක්ට්ස් පහේ ලකුණු, තිවංකගේ සබ්ජෙක්ට්ස් පහේ ලකුණු. ඒතර ඔසුරි සහ කවින්දගෙත් වෙන වෙනම සබ්ජෙක්ට්ස් පහ බැගින් එයාලගේ ලකුණු ටික පෙන්නලා තියෙනවා. එක එක සබ්ජෙක්ට්ස් වලට වෙනම කලර් කෝඩ් එකක් වෙනම වර්ණයක් දීලා තියෙනවා. ඒ වර්ණය පහලින් පෙන්නනවා. තරුණට පේනවා මෙතන මේ ඒ වර්ණය පහලින් පෙන්නනවා. මේ ලා නිල් පාටින් මැත්ස් සබ්ජෙක්ට් එක නිරූපණය කරනවා. ඒ විදිහට සබ්ජෙක්ට්ස් වලට වෙන වෙනම කලර්ස් වෙන් කරලා තියෙනවා. පැහැදිලි නේද? හොඳයි. එතකොට දරුවන්ට පේනවා අපි කලින් නිර්මාණය කරේ සරල වගුවකට පුතේ දැන් තරමක් සංකීර්ණ වගුවකට අදාළව ටේබල් එකට අදාළව අපි chart එකක් නිර්මාණය කරා. මේ chart එක මෙහෙම මම පොඩ්ඩක් පැත්තකට කරලා මම කැමති ඔබත් එක්ක නිර්මාණය කරන්න pie chart එකක්. අපි බලමු pie chart එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. කලින් වගේ මේක සිලෙක්ට් කරගන්න ඕන මේ ටේබල් එක. insert ගිහිල්ලා ඔබට පුළුවන් මේ insert ගිහිල්ලා මෙතනින් pie chart එකක් අපි මේ 3D pie chart එකක් තෝරමු. මේක හට බලා ගන්න මම මේක zoom out කරනවා. ඔව් මෙන්න මේ වගේ දෙයක්. ඔබට පුළුවන් මෙහෙම එකක් නැත්තම් මේ වර්ගයෙන් නැත්තම් මේ හැඩයෙන් මේ කැමති හැඩයකින් තෝරන්න පුළුවන්. මම මේ 3D pie chart එක තෝරගන්නවා. මෙන්න එක නිර්මාණය වුණා. මේක තරමක් මම විශාලණය කරනවා පුතේ. ඔබට කැමති නම් මේ උඩින් ඩිසයින් එක ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එක්ක ඕනනම් ගන්න පුළුවන්. හරි මම මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එකත් එක්ක මේක තියෙනවා. බලන්න මේකෙත් මේ ආපු විදිය. මේක ටිකක් වෙනස් වෙලා නේද පුතේ? කොහොමද ඔබට තේරෙන්නේ? සබ්ජෙක්ට්ස් ඔක්කොම තියෙනවද? මෙතන සබ්ජෙක්ට් වයිස් නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔබ මෙන්න මේක නම් ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. මම ඒක ඔබට කිව්වේ ඔබට මම උදාහරණ කිහිපයක් කරන් මේක කියලා දෙනවා කියලා. සබ්ජෙක්ට් වයිස් නෙවෙයි මෙතන තියෙන්නේ පුතේ. ස්ටුඩන්ට් වයිස් තමයි වෙන් කරලා තියෙන්නේ. ස්ටුඩන්ට් තමයි කලර් කෝඩ් එකක් දීලා මේ pie chart එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන බාර් graph එකේ තියෙන වෙනස තමයි පුතේ. ඊතර නිර්මාණය කරලා තියෙන්නේ subject wise color code දීලා
වෙන වෙනම ස්ටුඩන්ට්ස්ගේ සබ්ජෙක්ට්ස් වල ලකුණු ඒක බාස් වල පෙන්නලා තියෙනවා. මේ පයි chart එක නිර්මාණය වෙලා තියෙන්නේ සබ්ජෙක්ට් වයිස් නෙවෙයි ස්ටුඩන්ට් වයිස් කලර් කෝඩ්ස් දීලා. එතකොට මැත්ස් කියන සබ්ජෙක්ට් එකට මේ ළමයිගේ ලකුණු දීලා තියෙනවා. එක සබ්ජෙක්ට් එකයි අරන් තියෙන්නේ. එතකොට මේ විදිහට අනිත් සබ්ජෙක්ට්ස් ඔක්කොටම වෙන වෙනම පයි chart ගන්න වෙනවා. දැන් ඔබ බලය කොහොමද ඒක කරන්නේ? මෙහෙම උනේ ඇයි කියලා. හරි සරලයි. මෙහෙම උනේ මේක ඇතුලේ සබ්ජෙක්ට්ස් ඔක්කොමයි ළමයි ඔක්කොමයි බෙන්නන්න බෑ. ඒක තමයි පුතේ අපි ගැළපෙන chart style එක තෝරගන්න ඕන. මුලින්ම ගැළපෙන chart type එක තෝරගන්න ඕන. හරි නේද? ඒක pie chart එකක්ද, line chart එකක්ද, bar graph එකක්ද මොන වගේ එකක්ද කියලා. ඒකට අනුව ආපහු එක style එක තෝරගන්න ඕන. color එක තෝරගන්න ඕන. මෙන්න මේව ගැන ඔබ හොඳ අවධානයකින් ඉන්න. ඔබේ data table එකට ගැළපෙන විදිහේ chart එකක් තමයි ඔබ තෝරගන්න ඕන කියන එක තමයි මම මේ පුනා කියන්නේ. හොඳයි. දැන් මම ඔබට කිව්වා පුතේ මේක සබ්ජෙක්ට් එකකට තමයි මැත්ස් කියන සබ්ජෙක්ට් එකට තමයි පුතේ මේ පයි chart එක හැදිලා තියෙන්නේ. ඒකත් අර බාර් chart එකත් එක්ක සංසන්දනය කළොත් බලන්න හොඳට බාර් chart එකත් එක්ක සංසන්දනය කළොත් පයි chart එකේ තියෙන්නේ පුතේ ස්ටුඩන්ට් වයිස් තමයි මේ කලර් කෝඩ් එක දීලා තියෙන්නේ. බාර් chart එකේ සබ්ජෙක්ට් වයිස් තමයි කලර් කෝඩ් එක දීලා තියෙන්නේ. අපිට මේක වෙනස් කරගන්න බැරිද? පුළුවන්. හරි ලේසි. මම මේ pie chart එක select කරලා මම යනවා පුතේ මේ උඩ tool වල තියෙනවා data කියන කොටසේ switch row or column කියලා. ඒ කියන්නේ අපේ table එකේ පුතේ rows වලින් ගත්ත color code එක හෝ නැත්නම් columns වලට ගත්ත color code එක වෙනස් කරන්න පුළුවන්. ඔක ඔබට තේරෙනවා මේ උදාහරණය මම මේක practically කරලා පෙන්නුවා. බලන්න ඔබ හොඳට. මේ තියෙන්නේ පුතේ එක එක ළමයට තමයි කලර් කෝඩ් එක දීලා තියෙන්නේ. හරි නේද? සබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එක වශයෙන් අරන් තියෙනවා. මම මෙතෙන්ට ගිහිල්ලා මෙයාව වෙනස් කරන්න බලනවා. බලන්න. ස්විච් එක මම ක්ලික් කරාම මොකද වෙන්නේ? අමල් කුමාර කියන එක ළමයට කලර් කෝඩ් එක සබ්ජෙක්ට් වයිස් ඇවිල්ලා තියෙනවා. chart එක සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙන ස්ටුඩන්ට් වයිස්. ඒ කියන්නේ එක ස්ටුඩන්ට් කෙනෙක්ගේ සබ්ජෙක්ට්ස් වල ලකුණු ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ. ස්ටුඩන්ට් වයිස් තමයි chart එක හැදෙන්නේ. කලර් කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ සබ්ජෙක්ට් වයිස්. මේක අනිත් පැත්තට මාරු කරත් අර වගුවේ මුලින්ම තියෙන මැත් සබ්ජෙක්ට් එකට අදාළව එක ළමයා ගත්ත ලකුණු ටිකයි මේ පෙන්නන්නේ. මම මේක ස්විච් කරනවා අපහු. මුලින්ම වගුවේ මුලින්ම ඉන්න අමල් කුමාර කියන ළමයාට අනුව එයා එක සබ්ජෙක්ට් එකට ගත්ත ලකුණු ටිකයි මේ පෙන්නලා තියෙන්නේ. මගේ දරුවන්ට හොඳටම තේරුණා කියලා මං හිතනවා මේ ස්විච් කරන එකෙන් මොකද්ද වෙන්නේ කියලා. මම ඔබට වගුවත් එක පොඩ්ඩක් මේක පෙන්වන්නම් තවත් පහසු වෙයි. මේ වගුවේ මේ මැත් සබ්ජෙක්ට් එක වෙනම අරගන්නවා, සිංහල සබ්ජෙක්ට් එක වෙනම ගන්නවා, ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක වෙනම ගන්නවා. මේ විදිහට සබ්ජෙක්ට් වයිස් අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අමල් කුමාරට, රමිතට, සුයිමාල්ට වශයෙන් වෙන වෙනම ළමයාට වෙන වෙනම pie chart ගන්න පුළුවන්. ඒ pie chart ගත්තොත් තමයි මේ කතන්දරේ එන්නේ. මේ තත්ත්වය ඇති වෙන්නේ. ඔබ bar chart හෝ එවැනි chart වර්ගයක් තෝරගත්තම මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඔබේ අවශ්‍යතාවය අනුව තමයි මේක තෝරගන්න වෙන්නේ. මා කලින් කිව්වා වගේ. දැන් හිතන්න අපි මේ ගත්ත pie chart එක නෙවෙයි. මට මේ pie chart එක එපා. මට වෙන chart වර්ගයක් ඕන කියලා මට හිතෙනවා. එතකොට මේක මකලා දාලා අලුතෙන්ම වෙනස් කරන්න ඕනේ නැහැ. අපිට පුළුවන් කෙලිම chart එක වෙනස් කරන්න පුතේ. chart එකේ type එක change කරන්න පුළුවන්. ඒක තියෙන්නේ පුතේ මෙතනමයි. මේ design වල තියෙන පුතේ change chart type කියලා ඔයාලට පේනවා. මේ තියෙන්නේ change chart type. පැහැදිලිනේ? හරි. එහෙනම් මෙතන ක්ලික් කරාම ඔබට පැහැදිලිව මේ chart type එක change කරන්න පුළුවන්. අපි ක්ලික් කරලා බලමු. මෙන්න එනවා dialog box එකක්. මේක ඇතුලේ තියෙනවා එකිනෙකට වෙනස් chart වර්ග. මට ආයෙ ඕනනම් column එකකට යන්න පුළුවන්. මේ වගේ. මෙයාව තේරුවොත් මොකද වෙන්නේ කියලා බලන්න. right? එක්ක මම මෙයාව තෝරනවා. මෙයා තේරලා එහෙම නැත්නම් මම මෙයාව තෝරනවා. ඒකල ඕකේ කරොත් මොකද වෙන්නේ බලන්න. අන්න අපේ chart එක වෙනස් වුණා. පැහැදිලිද බලන්න. මෙතන ස්ටුඩන්ට්ස් වලට වෙන වෙනම color codes දීලා subject areas වෙන් කරලා මේ උඩ subject එකේ නමත් දීලා හැම තැනටම color codes වලින් ළමයිගේ ලකුණු මට්ටම් ටික පැහැදිලිව පෙන්නලා තියෙනවා.
දැන් ඔබට තේරෙන්න ඕන දේ තමයි ඔබ chart එකක් හැදුවට පස්සේ create කරාට පස්සේ මේකේ chart type එක මට මේක හරියන්නේ නැහැ, මගේ අවශ්‍යතාවයට ගැලපෙන්නේ නැහැ කියලා වෙනත් chart type එකක් ඕන වුණ දුවේ පුතේ ඉතාම පහසුවෙන් clicks දෙකකින් මේක කරන්න පුළුවන්. clicks දෙකයි ඇත්තටම ඕන. හරිද? මට මෙතන තියෙන මම තව උදාහරණයක් වශයෙන් මේ තියෙන chart එකෙත් මම type එක වෙනස් කරනවා. මම මෙයාව මාරු කරනවා පුතේ වෙනත් chart වර්ගයකට මම chart එක select කරනවා. select කළ design ගිහිල්ලා change chart type ගිහිල්ලා මම තෝරනවා මෙන්න මේ bar graph එක. හරි නේද? එතකොට ඒකේ මුලින් තියෙන option එක තෝරලා මම okay කරනවා. හරි නේද? මේ පැත්තේ දැන් ළමයි ටික ඉන්නේ. බලන්න ඔබට පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. මේ පැත්තේ ළමයි ටික ඉන්නවා. මෙහෙන් ලකුණු මට්ටම් ටික තියෙනවා. පහලින් subjects ටික color codes වලට දීලා මෙන්න බලන්න පුතේ මේ විදිහට color codes එක වමේ සිට දකුණට විහිදෙන ආකාරයෙන් සකස් කරලා තියෙනවා. එහෙනම් මම හිතනවා දරුවන්ට ඉතා හොඳ දැනුමක් ඔබට ලැබුණා කොහොමද මේ chart එක වැඩ කරන්නේ කියලා. chart වලින් ඔබේ ඉදිරිපත් කිරීම නැත්නම් ඔබේ සංඛ්‍යා දත්ත වඩා නිර්මාණශීලීව සහ ආකර්ශනීය ලෙස ඒ වගේම ඊටාම ඍජු ලෙස දත්ත ඉදිරිපත් කරන්න පුළුවන් මේ Excel sheet නැත්නම් spreadsheets වල තියෙන පැතුරුම් පත් වල තියෙන charts පාවිච්චි කරලා chart කියන option එක පාවිච්චි කරලා මේ කොටස අවසානයේදී ඔබ chart එකක් නිර්මාණය කරන විදිහත් ඉගෙන ගත්ත වගුවක් එක්ක අපි ඊළඟ කොටසෙන් හමු වෙලා අපි formulas පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. එකිනෙකට වෙනස් සූත්‍ර ගණනාවක් කොහොමද අපේ මේ ස්ප්‍රෙඩ්ෂීට් ඇතුලේ පාවිච්චි කරන්නේ. ඒ සූත්‍රات එක්ක අපි මේ දක්වා ඉගෙන ගත්ත ඔක්කොම tools වලින් අපිට පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය වෙන හැම tool එකක්ම පාවිච්චි කරලා chart පාවිච්චි කරලා හොඳ content එකක් හොඳ mathematical content එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා බලමු.